You are listening to Radio 3ZZZ. Broadcasting in your language. 3ZZZ. Melbourne Ethnic Community Radio. 3ZZZ. 92.3 FM. 3ZZZ. ශනිදා සාදය 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. විඳගන්න ලහිරුකැන් විඳගන්න සැරසෙන්න නවදිනට සැරසෙන්න සිඳලන්න දුක්සුසුම් සිඳලන්න මෙහි එන්න මේ සතුට අරගන්න. පුරා හෝරාවක් ශනිදා සාදය සමගින් ඔබේ නිවහනේ රැඳී සිටින්නට අදත් දෙන්න අපට අවසර. කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති මල් පැතිරුණු මල් පාරේ දවසක හමු වෙමු හමු වී නැහෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ තරුකට අවුරක සිනා මෝදු කර කඳුලින් ඉපැදුණු ඉන්ද්‍රජාපයේ උදා නොවන සිහිනයක් දකින්නට දවසක හමුවෙමු හමු වී නැහෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ ළඟ මිහිදුම් සලු අතුරාලා මන්දකිනියේ ඔබ හිනැහෙත්දී උදාලහිරුසේ මිහිදුම සංගවා නොකී රහත් දෙනයනට කියන්නට දවසක හමුවෙමු හමු වී නැහෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති මල් පැතිරුණු මල් පාරේ දවසක හමුවෙමු හමු වී නැහෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ හිනෙහි වැළපෙමු අපි ආයේ සමනාතා උදෙහිගේ පද රචනය එච්.එම්. ජයවර්ධනගේ සංගීතය ගුණදාස කපුගේගේ සදා නොමියන හඬින් වෝල්ට් හෙගන් වරක් කිව්වා ඔබ මෙහි සිටින්නේ ඉතා කෙටි කාලයකටයි. ඒ නිසා දුවන්න එපා. හෙමින් යන්න. කනගාටු වෙමින් ඉන්නත් එපා. මතක ඇතිව යන අතරදී මල්වල සුවඳ විඳ ගන්න කියලා. ජීවන ගමන අපි හිතනට වඩා බොහොම කෙටි. මේ ගමන අනවශ්‍ය තරගයක් කරගන්නේ මොකටද? හෙමින් යන්න. දුවන්න එපා. තේරුමක් නැහැ. හෙමින් ඇවිදින අතරේ වටපිට බලන්න. මල් සුවඳ දැනෙන්නේ එතකොටයි. ජීවිතේ විඳගන්න ලැබෙන්නේ එතකොටයි. මහා තරගයකට මැදි වෙලා හාති වැටුණු අඬා වැටෙන මිනිසුන් අතර සිනාසෙන මිනිසෙකු වන්න අපට හැකිවන්නේ එතකොටයි. පිටව යන දොරටුව ළඟදී හාති වැටුණු මිනිසු අඬා වැටෙද්දී හාති වැටුණු මිනිසු පරදිද්දී එමින් යන සිනාසෙන මිනිසුන් ජය ගන්නා බව සත්‍යයි. හිතන්න. ජීවිතයට ආදරය
නුවන් සමරපති සමගින් අපි මේ පිවිසලා ඉන්නේ දෙසැම්බර් මාසයට. ඒ කියන්නේ 2015 අවුරුද්දේ අවසාන මාසයට. අවුරුද්දක් පුරාවට වැඩ කරලා දෙසැම්බර් මාසයේ බොහොම විවේකීව නිවාඩු සුවයෙන් ගත කරන්න කැමති අය බොහොම ඉන්නවා. තවත් සමහරුන් මේ මාසයේ දකින්නේ අවුරුද්දේ අවසානයේ සමරන අලුත් අවුරුද්ද පිළිගන්න උත්සව ශ්‍රීයෙන් ගත කරන මාසයේ විදියට. ඒ වගේම තවත් සමහරුන්ට දෙසැම්බර් මාසය කියලා කියන්නේ ජීවිතයේ අලුත් අවුරුද්දට අලුත් ඉලක්ක මතක් කර දෙන මාසය. ඒ නිසා වෙන්න ඇති මේ දවස්වල හමු වෙන සමහර අය අහන්නේ අලුත් අවුරුද්දේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මේකට ලැබෙන එක උත්තරයක් තමයි අලුත් අවුරුද්දේ අලුත්ම වැඩක් කරන්න හිතන් ඉන්නවා කියලා. තව උත්තරයක් තමයි අලුත් අවුරුද්දේ අලුත් ඉලක්ක හිතන්නේ කොහොමද හිතපු එක ඉලක්කයක්වත් කලින් අවුරුද්දේ ළඟා කරගන්න බැරි වෙච්ච නිසා කියලා. එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මට ඕව ගැන විශ්වාසයක් නැහැ. එන විදියට බලමු කියලා. මේ උත්තර හැම එකටම සාධාරණ හේතුවක් ඇති. හැබැයි අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි ගමනක් යනකොට අපි නගින බස් රථයේ හෝ දුම්රියේ නාමපූර්ව බලන එක සාමාන්‍ය දෙයක්. අපි යන්නේ අපේම රථේ නම් ඒකට නගින්න කලින් අපි හිතින් හිතා ගන්නවා කොහෙටද යන්න ඕනේ කියලා. මෙන්න මේක තමයි ඇත්තටම ඉලක්කය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ජීවිත ගමනේ අපිට යන්න ඕනි තැන් ළඟා කරගන්න ඕන දේවල් හිතා ගැනීම, මතක් කර ගැනීම. එහෙම ඉලක්කයක් තිබූ පමණින්ම ඒක ළඟා කරගන්න පුළුවන් කියලා සහතිකයක් නැහැ. නමුත් යන්න ඕනි තැන දැනගෙන යාමෙන් ඒට ළඟා වෙන්න තියෙන අවස්ථාව වැඩි බව අපි හැමෝම පිළිගන්නවා. මේ ඉලක්කය කියන වචනයට වඩා මම කැමතියි මේකට අලුත් අදහසක්, නව සිතුවිල්ලක් වගේ වචනයක් ආදේශ කරන්න. ඇත්තටම අපේ හිතට අලුත් අදහසක්, නව සිතුවිල්ලක් එනවා කියලා කියන්නේ හරියට අපි පොළවේ අලුත් බීජයක්, ඇටයක් පැල කරනවා වගේ දෙයක්. මේ බීජය පොළවට දරා ගන්න ටික කාලයක් යනවා. එතකන් පොඩි ඉවසීමක් තියෙන්න ඕනි. පොළවෙන් උඩට එන බීජයේ ලදරු කාලය බොහොම ආදරයෙන් හුළඟෙන් සහ සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න ඕනි. ඊට පස්සේ ඒකට පොර දමමින්, ඉරේලිය ලබා දෙමින්, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමමින් අපි ඒක රැක බලා ගන්නවා. එහෙම ආදරයෙන් රැක බලා ගන්න පුංචි පැලය තමයි දවසක මහා ඵලදායී වෘක්ෂයක් වෙන්නේ. අපේ හිතට එන සිතුවිල්ලත්, නව අදහසත් මෙන්න මේ වගේ. ඒක බොහොම ආදරයෙන් පරිස්සම් කරගන්න ඕනි. අසුභවාදී ආකල්ප වලින්, කලකිරීම වලින්, බිඳවැටීම් වලින් මේක රැක ගන්න ඕනි. ඊට පස්සේ උත්සාහය, අදිෂ්ඨානය, කැපවීම වගේ වටිනා පෝර දමමින් මේක බලා ගන්න ඕනි. එහෙම වුණාම මේ සිතුවිල්ල, අදහස යම් දවසක මහා වැඩදායි ළඟා කර ගැනීමක් වෙන්න පුළුවන්. මේකට තියෙන හොඳම සහතිකය තමයි ඔබ අද පාවිච්චි කරන සෑම භාණ්ඩයක්ම, ඔබ රස විඳින සෑම නිර්මාණයක්ම, ඔබ ලබන සෑම අත්දැකීමකම මූලිකම අවස්ථාව කෙනෙක්ට හෝ කණ්ඩායමකට ආපු සිතුවිල්ලක්. ඒ නිසා මේ දෙසැම්බර් මාසය තුල ඔබ විවේකී වෙන අවස්ථාවක ඔබේ හිතට ආරාධනා කරන්න අලුත් අවුරුද්දේ මට අලුත් අදහසක්, අලුත් සිතුවිල්ලක් දෙන්න කියලා. ඔබට සුබ දවසක්. ශනිදා සාදය. ත්‍රිපිටක ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. ඉතින් අදත් ආරම්භයේදීම මතක් කරන්නට කැමති අපේ හිතවතුන්ට ඔබට පුළුවන් අපේ Facebook පිටුව හරහා අප සමග එකතු වන්නට facebook.com/shanidasadaya facebook.com/shanidasadaya අපේ Facebook පිටුව හරහා ඔබට පුළුවන් අපේ පැරණි වැඩසටහන් නැවත අසන්නටත් ඒකම අප සමග සංවාදයක් ගොඩනගා ගන්නටත්. ඊට අමතරව අද දවසේත් ඔබට අවස්ථාව තිබෙනවා 0433 438 535 අපේ දුරකථනයට කෙටි ඇමතුමක් දෙන්නට. 0433 438 535 ඔබේ අදහස් අපට වැදගත් මේ වැඩසටහන ගොඩනගා ගන්නට. අද දවසේ
සිනමාවේ රූපවාහිනියේ දැවැන්තෙක් පිළිබඳව යම්කිසි කතාබහක් කරන්නට මම ආරාධනා කර සිටියා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් රූපවාහිනී ලෝකේ නමක් රැඳූ කලාකරුවෙකුට අප සමග එක්වන්නටයි කියා මැදිරියේ ඔහු සිටිනවා කැලුම්පාලිත මහිරත්න. ඉතින් රැඳී සිටින අප සමග තවත් රසවත් දවසක් ගෙවන්නට. සමාජ නිවේදනය. දරුවන්ගේ වැඩසටහන මේ මාස 6 වෙනිදා ඉරිදා සවස 6ට පැවැත්වෙනවා කියලා සමාධි බෞද්ධ භාවනා සංගමය අපට දන්වා තිබෙනවා කැම්බර්ෆීල්ඩ්හි. දරුවන්ගේ වැඩසටහන 6 වෙනිදා ඉරිදා සවස 7ට. සීල භාවනා වැඩසටහන මේ මාස 20 ඉරිදා උදේ 8 සිට සවස 4 දක්වා. විශේෂ භාවනා වැඩසටහන සහ අටවිසි බුද්ධ පූජාව 27 ඉරිදා සවස 6 සිට 8 දක්වා. වැඩි විස්තර හොරව පතානේ සතින්ද්‍රිය හිමි 9357යි 72යි 66. බ්‍රන්ස්වික් ශ්‍රී ලංකා ප්‍රජා සංගමය. බ්‍රන්ස්වික් ශ්‍රී ලංකා ප්‍රජා සංගමයට අනුබද්ධිත බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ සිසු දරුදරයන් ගුරු මහත්ම මහත්මීන් සහ දෙමව්පියන් එක්ව වසරක් පාසා ඉදිරිපත් කරන නත්තල් උත්සවය මෙවරත් පැවැත්වෙන අතර ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු. මෙයට අතිගරු හැරල් තමිල් පියතුමාද පැමිණීමට නියමිත අතර නත්තල් බැතිගී සහ නත්තල් සීයාගේ පැමිණීමද සිදුවේ. ස්ථානය ග්ලැඩ්සන් පාර්ක් සෙකන්ඩරි කොලෙජ් ටේලර්ස් ඩ්‍රයිව් ග්ලැඩ්සන් පාර්ක්. 2015 නොවැම්බර් 13 පෙරවරු 9 සිට. වැඩි විස්තර සඳහා ජයන්ත අමරතුංග 0431301316 සහ අශෝක වීරරත්න 0418351967. මහමෙවුනා භාවනා අසපුව මාසික සීල භාවනාමය වැඩසටහන දෙසැම්බර් 6 ඉරිදා උදේ 6:30 සිට හවස 4:30 දක්වා. ස්ථානය ක්ලේටන් හෝල් 264 ක්ලේටන් රෝඩ් වික්ටෝරියා 3168 මෙල්වේ 79C2. දුර්ලභව ලැබෙන මෙම අවස්ථාව සඳහා ඔබට කෙරෙන සුපින්බර ආරාධනයයි. දුරකථනය 9736යි 39යි 37. දහම් නිකේතනය යුරෝක් උතුරු වික්ටෝරියානු බෞද්ධ සංගමය. මාසිකව පවත්වන ශීල භාවනා වැඩසටහන මෙම මාස 6 වන ඉරිදා පෙරවරු 8:30ට පැවැත්වේ. පූජ්‍ය උඩුදුම්බර කස්සප ස්වාමින් වහන්සේ විසින් මෙහෙවන භාවනා වැඩසටහනක් මෙම මාස 20 වෙනි ඉරිදා පෙරවරු 9 සිට පසුරු 5:30 දක්වා දහම් නිකේතනයේදී පැවැත්වේ. මේ සඳහා පැමිණ සහභාගී වන ලෙස ඔබට කරන ආරාධනයයි මේ. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න. 9333 4848. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය බෙරික්. අපත් වී වදාළ අතිපූජ්‍ය සෝම හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම මෙම මාස 12-13 දෙදින සිදු කෙරේ. 12 සෙනසුරාදා පෙරවරු 8 සිට 5 දක්වා විශේෂ සීල භාවනා වැඩසටහනක් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනවා. 13 ඉරිදා සංඝසතු දානමය පින්කම සිදු කරනවා. එදින සවස දහම් පාසල් ළමුන් විසින් පවත්වනු ලබන සෝම හිමි උපහාරය පැවැත්වෙනවා. සවස 1ට 6 වෙනි ඉරිදා සවස 1ට දහම් පාසල් ළමුන්ට වර්ෂාවසානයේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය. 6 වෙනි ඉරිදා රාත්‍රී පූජ්‍ය කොටපළ අමරකීර්ති හිමියන්ගේ ධර්ම දේශනාව පැවැත්වෙනවා. 8 අඟහරුවාදා රාත්‍රී 8ට පූජ්‍ය වැල්ලවත්තේ සීලගවේස හිමියන්ගේ ධර්ම දේශනාව. වැඩි විස්තර 9702 62 75. එකම රොක් බැංක් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ නිවේදනය විහාරස්ථානයේ මේ මාසයේ සිදුවෙන ආගමික කටයුතු. මාසිකව පවත්වන සිල් සමාදන් වීම දෙසැම්බර් 5 සෙනසුරාදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා. නොකඩවා පවත්වනු ලබන මාසික ධර්ම දේශනය දෙසැම්බර් 26 වෙනි සෙනසුරාදා රාත්‍රී 7:30 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ආහාර පොළද එදින පැවැත්වෙනවා. ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා කරනවා කියලා තමයි විහාරස්ථානයේ දන්වා තිබෙන්නේ. වැඩි විස්තර 97 47 19.02. මලක සුවඳ ලැබුණා දුරිනා සිත බලනා ඔබ මලකයි මට සිතුනා නිවනා සිත ගිමනා මියුගියේ හඳ ඇසුනා හඳුනා සිත සැලෙනා ඔබ වෙතම මසිත බැඳුනා
මැරුණා ගයුගීයක සැඟවෙනා ආදරේ වේදනා මේ යාමේ කොතන රැඳුනේ රහස ඔබමය තේරුණා සුඳුරු සීලක දැවටෙනා සුවඳමයි ඔබ කෙනා හිම නොදැනේ දකින දසුනේ ඔබේ නුවණිති සැඟවුණා සුඳුරු සීලක දැවටෙනා සුවඳමයි ඔබ කෙනා හිම නොදැනේ දකින දසුනේ ඔබේ නුවණිති සැඟවුණා හිම නොදැනේ දකින දසුනේ ඔබේ නුවණිති සැඟවුණා ගීතය සංගීතවත් කර ගායනා කළේ රෝෂාන් ලින්තොටගේ. ඉතින් අද දවසේ පුවත්පත් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරන්නටත් කාලයක් සොයාගත්තා. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා සංගා සහ ඩිල්ෂාන් ලෝක එක්දින පිළට කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2015 වසරේ ලෝක ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නම් කරලා තියෙනවා. එහිදී ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ ටීඑම් ඩිල්ෂාන් නම් කර තිබෙන බව තමයි කියන්නේ. ලෝක කණ්ඩායම එලිස්ටර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්ස්, යුනිස් ખાન, ස්ටීවන් ස්මිත්, ජෝ රූට්, සෆ්රාස් අහමඩ්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ටෙරන්ස් බෝල්ට්, ජොස් හේසල්වුඩ්, යසීර් ෂා, රවීන්ද්‍රන් ඇශ්වින්, ලෝක එක්දින කණ්ඩායම AB විලියර්ස්, TM ඩිල්ෂාන්, හෂීම් අම්ලා, කුමාර් සංගක්කාර, ස්ටීවන් ස්මිත්, රොස් ටේලර්, ටෙරන්ට් බෝල්ට්, මොහමඩ් ෂමි, මිෂෙල් ස්ටාක්, මුස්තාසිෆුර් රහමන්, ඉම්රාන් කාහිර්, ජෝ රූට්. ඉතින් ඒකම අද තවත් පුවත්පත් වාර්තාවක් තිබෙනවා වෙළඳ දැන්වීමට එරෙහිව පොලිසියෙන් පොලිසියට පැමිණිල්ලක් කියලා. මේ දිනවල රූපවාහිනී විකාශනය වන වෙළඳ දැන්වීමකින් පොලිස් නිලධාරීන් හාස්‍යයට ලක්වන බව සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව තමයි කියවන්නේ. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් එම දැන්වීමේ සිටින බවත් එම දැන්වීමෙන් පොලිසියට අපහාසයක් වන බවත් ඒ මහතා නිවේදනය කර තිබෙනවා. පොලිස් ආඥාපනතේ 84 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස් නිල ඇඳුමට සමාන කුමන හෝ ඇඳුමක් නිසි අවසරයකින් තොරව ඇඳීමද වරදක් බව ඔහු පෙන්වා දෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රවෘත්තියක්. නාරායන්පිට හිටපු OIC උසාවියට නඩුවකට සම්බන්ධ ඔප්පුවකට කූට ලේඛනයක් සැකසීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා රුපියල් ලක්ෂ 25ක් ලබාගත් සිද්ධියක් පිළිබඳව නාරායන්පිට පොලිසිය හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේකත් මම හිතන්නේ හොඳ ප්‍රවණතාවක්. මොකද අපේ රටේ බොහෝ දේවල් සිදු වෙනවා උදය සිදු නොවිය යුතු දේවල්. මේ දේවල් නවත්වන්නට කාලය ඇවිල්ලා තියෙනවා. හැමදාමත් අපි මේ දේවල් දිහා බල කොහොම තමයි ඔක හැමදාම වෙනවනේ කියලා ඉන්නවට වඩා යම්කිසි පියවරක් ගන්න එක හොඳයි මේ දේවල් වළක්වන්න. මම හිතන්නේ ඒක අපේ රටේ අනාගතයටත් හොඳ වේවි. ඒකම තවත් හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා. සිසු 9 දෙනෙකුට පොලිසියෙන් වන්දි ගෙවන්නට නිවේදනය කරලා තිබෙනවා. පසුගියදා පැවැත්වූ සිසු පෙළපාලියට පහර දුන් පොලිසියට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට දැන් නියෝග කර තිබෙනවා. කොළඹ බෝඩ් පෙරසේ විශ්වවිද්‍යාල කොමිෂම ඉදිරියේ විරෝධය පෑමට ගිය සිසුන්ට පහර දීමෙන් පොලිසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩ කළ බවත් පහර කෑමට ලක් වූ සිසුන්ට වන්දි ගෙවිය යුතු බවත් පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම අද තීරණය කළා කියලා තමයි වාර්තාවේ කියන්නේ. පොලිස් බැටන් ප්‍රහාරයට ලක් වූ එක ශිෂ්‍යයෙකුට රුපියල් 25000කුත් තවත් ශිෂ්‍යයන් කීප දෙනෙකුට රුපියල් 15000 බැගිනුත් වන්දි ගෙවන්නට නියෝග කර තිබෙනවා. මේ දේවල් මම හිතන්නේ අපේ සමාජයේ සිදුවිය යුතු දේවල්. යම් කිසි හොඳ දෙයක් සිදු වෙනවා නම් කොතනත් හොඳයි. බෝගලගේ කතන්දර. ලංකාවේ ගැමි ජීවිතය ගොවිතැන හා බද්ධ වෙලා තියෙනවා. ප්‍රධාන තැනක් ගන්නවා කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන. මේ සමග බැඳී ඇති පැල් රැකීම හා
බැඳුණු පැල් කවි ගැන අද මම කතා කරන්න යන්නේ. වගවලසුන්ගෙන් ගහන කැලෑවක් එලිපෙහෙලි කරලා සකස් කරගන්න හේනක මැද පිහිටි සත්‍යමත් ගහක් ඉතිරි කරගන්නේ පැලක් සකස් කරගන්න. අලිකොටි වගවලස් ඌරන් ගෝනන් මුවන් පිළිසිදු වන හානිය අඩු කරගෙන තමාගේ ජීවිතයත් ආරක්ෂා කරගන්න තමයි මේ විදිහට ගහක් උඩ පැලක් තනාගන්නේ. ගොවියා නිතරම දෙවි දේවතාවුන් ගැන විශ්වාසයෙන් භක්තියෙන් සියලු වැඩ කටයුතු කරන්නේ. රාත්‍රී පැලරකින් යන ඔහුට බිරිඳගෙන් ලැබෙන බත් මුල වතුර ලැබු කැටේ බුලත් මඩිස්සලේ මහ මෙරත් තරම් වටිනවා. චාරිත්‍ර විදි නිමවා හේන් වැටපයින් ගොවියා ඉස්සරලාම කරන්නේ පැල පාමුල ගිනි මැලයක් දැල්වීම. පැලට ගොඩ වෙන ඔහුට පාළුව තනිකම නොඅඬුව දැනෙනවා. සතුන් කොයි මොහොතේ හේනට ඉද දන්නේ නැහැ. සෝදිසියෙන් ඉන්න වෙනවා. මේ පාළු පරිසරයේදී පාළුව අඳුර බිය සැක රජ කරනවා. පැලේ දිගාවි හැපිය වුණොත් සිදුවන විනාශයේ සිහියට එනවා. නැගිටලා අබු කැටෙන් වතුර ටිකක් බීලා බුලත් ටිකක් සප්පායන් වෙලා ගහමු ලැවිලෙන ගින්නේ එළියෙන් වටපිට දකින්නකොට ඇති වෙන පාළුව කාන්සිය මගහරවා ගන්නට අනික් හේනේ ඉන්න ගොවියාගේ කනට පද පේලියක් මේ විදිහට දිගේලි කරනවා. යහපත් මිතුර ඉන්නා ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට ඌරු රැලේ කියොත් නදට උන් බියවි දුවති කැලේ කියතොත් තරංගෙටම පැල් කවි කියමු බොලේ. කංගරවට දිගේලුණ පදපේලියට මේ විදිහට පිළිතුරු දෙනවා අනෙක් හේනේ ඉන්න ගොවියා. මේකට හේම් භාෂාවෙන් කියන්නේ පිස්සාරිනවා කියලා. නඹුදු ගජන් සිය නිය පහරින් පලනා විලසමාව පරදාත් ජය ගන්ට එනා කොහොමද බලන්නට ඇවිදින් අද මෙතනා නුඹද කියාපන් තරගෙට එන හපනා. මේ විදිහට වටේ හේන් වල ගොවියන් පැල් කවි කීම පටන් ගන්න. තේරවිලි සංවාද උපදේශ මේ කවි වල ඇතුළත් වෙනවා. කියලා ඉවර කරන්නට නොහැකි තරම් පැල් කවි අපේ ජනවහරේ තිබෙනවා. බෝගලගේ කතන්දර දයාන් රණසිංහගේ ඉදිරිපත් කිරීමක්. තාක්ෂණ නිමේෂය උදය ගෝවින්න සමගින් වින්ඩෝස් බොහොම හුරුපුරුදු වචනයක්. වින්ඩෝස් ඉංග්‍රීසි වචනය සිංහල භාෂාවෙන් ජනේලය එහෙමත් නැත්නම් කවුලුව යන අර්ථයට සමානයි. පරිගණක යුගයේ ජීවත් වන අපි අද වින්ඩෝස් යන වචනයෙන් හඳුන්වන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ අද්විතීය නිෂ්පාදනයක් වන වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධතියට. මොකද්ද මේ පරිගණක මෙහෙයුම් පද්ධතිය කියන්නේ? අපි හැමදෙනාම පරිගණකයක් බාහිරව දැකලා තියෙනවා. ඒ විවිධාකාර හැඩතලවලින් නිර්මාණය වෙනවා. පරිගණකය තුල ඉතා කුඩා සහ සියුම් ඉලෙක්ට්‍රොනික උපාංග රාශියක් එකිනෙක අමුණා තිබෙනවා. පරිගණකයෙන් නිකුත් කරන ලද ප්‍රතිඵල නැරඹීම සඳහා අපට දර්ශන තිරයක් නැත්නම් මොනිටරයක් සම්බන්ධ කරගන්නටත් සිදු වෙනවා. මවුසය සහ කීබෝඩය පරිගණකය තුලට පණිවිඩ ඇතුළත් කිරීම සඳහා සහාය වෙනවා. මේ ආකාරයට එකතු කරගත් උපකරණ සමූහය ක්‍රියාත්මක කරවීමට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්නට එහෙමත් නැත්නම් මෙහෙයුමක් සිදු කළ යුතු වෙනවා. පරිගණකයක් මූලිකව ක්‍රියාත්මක කරවීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද උපදෙස් මාලාවට තමයි අපි පරිගණක මෙහෙයුම් පද්ධතිය කම්පියුටර් ඔපරේටින් සිස්ටම් කියලා හඳුන්වන්නේ. පරිගණකයක් මෙහෙයුම් පද්ධතියක් නොමැතිව ක්‍රියාත්මක කරවන්නට බැහැ. පරිගණකයේ අප ක්‍රියාත්මක කරන සෑම වැඩසටහනකටම පදනම මෙහෙයුම් පද්ධතියයි. පරිගණකය ඝනද්‍රව්‍ය වලින් සකස් කරන උපකරණයක් නිසා එය අපි දෘಢකාංගයක් නැත්නම් හાર્ඩ්වෙයාර් ලෙසින් හඳුන්වනවා. පරිගණක මෙහෙයුම් පද්ධතිය විධාන මාලාවක් නිසා එය මෘදුකාංගයක් නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් ලෙසින් හඳුන්වනවා. Windows අද ලෝකයේ බහුලවම භාවිතා වන ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතිය ලෙසට අවිවාදයෙන් පිළිගැනෙනවා. Windows මෙහෙයුම් පද්ධතිය පසුගියදා සිය 30 වෙනි විය සම්පූර්ණ කළා. Windowsට අවුරුදු 30ක් වුණත් ඇත්තටම මේ කතාව පටන් ගන්නේ අවුරුදු 40කට කලින් 1975 දී. අමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි බිල් ගේට්ස් සහ පෝල් ඇලන් මිතුරන් දෙදෙනා සරසවියට ආයුබෝවන් කියන්නේ සාමාන්‍ය මහ ජනතාව වෙත පරිගණකය සමීප කරවන්නට සමාගමක් ආරම්භ කරන්නට. Software for Micro Computers යන අර්ථයෙන් ඔවුන් සිය සමාගමට මයික්‍රෝසොෆ්ට් කියන නම දෙනවා. සමාගමේ අරමුණ වුණේ සෑම නිවසකම සෑම මේසයකටම ඩෙස්ක්ටොප් පරිගණකයක් ගෙන ඒමයි.
ඔවුන් නිපද වූ පළමුවන මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක 1981 දී IBM සමාගම වෙනුවෙන් සකස් කෙරුණු MS-DOS මෙහෙයුම් පද්ධතියයි. මේ නම ඔවුන් තනාගත්තේ Microsoft Disk Operating System යන පදය කෙටි කර ගැනීමෙන්. මෙම මෙහෙයුම් පද්ධතිය කාර්යක්ෂම වුණත් එය සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි ආකාරයේ එකක් වුණේ නැහැ. ඒ නිසා 1985 නොවැම්බර් මාස 20 වෙනි දින ඔවුන් අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙනවා. ඒ තමයි Microsoft Windows. හරියටම මීට වසර 20කට කලින් එළිය දුටු එය Windows 1 ලෙස නම් කෙරුණා. මෙම මෙහෙයුම් පද්ධතිය සඳහා පළමු වතාවට මවුසය යොදා ගන්නට ඔවුන් කටයුතු යොදා තිබුණා. සාමාන්‍ය මහ ජනතාවට නුහුරු නුපුරුදු විධාන අකුරින් ලියනවා වෙනුවට පින්තූර යොදා ගැනුණා. ඉංග්‍රීසියෙන් මේට GUI Graphical User Interface නැත්නම් GUI යන වචනයෙන් හඳුන්වනු ලැබුවා. එදා සිට ගත වුණු අවුරුදු 30ක් තුළ Windows මෙහෙයුම් පද්ධති සංස්කරණ බොහෝමයක් නිකුත් වෙලා තිබෙනවා. ඒ අතුරින් Windows 95, 98, 2000, Windows XP, Windows 7, Windows 8 සහ Microsoft සමාගමේ නවතම එළිදැක්වීම Windows 10 අපිට බොහෝමත්ම හුරුපුරුදුයි. අවුරුදු 30ක කාලයක් තුළ Windows මෙහෙයුම් පද්ධතිය අපේ සමාජයට කළ බලපෑම මෙතෙකයි කියන්නට බෑ. අද වන විට අපේ ජීවිතේ නැතිවම බැරි දෙයක් බවට Windows පත්ව ඇති බව මොහොතක් කල්පනා කළොත් ඔබටම වැටහේවි. ඉදිරිපත් කළ මම උදය ගෝවින්ද. Do you have a business or event you would like advertised on 3ZZZ? 3ZZZ is the largest ethnic community radio station in Australia, broadcasting in 68 languages to over 400,000 listeners worldwide. We can help your business reach thousands of new customers in your own language. Call 3ZZZ now on 9415 1928. අයිබෝවන් සුබෝදෑසනක්. ඔබ මේ කන්නේ ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ සෙනසුරාදා සිංහල විකාශය ඔබ වෙතගෙන එන ප්‍රවෘත්ති සමගින්. ප්‍රවෘත්ති සංස්කරණය කොට ඔබ ඉදිරිපත් කරනවා දසුන්නෙන් ගජමන්. මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල. නව ව්‍යවස්ථාවක් යටතේ ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට පවරන්නට සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පවසයි. රාජ්‍ය සේවකයින්ට වසර 10කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසයි. ජනාධිපති කාර්යාලයේ වියදම් කපා හැරීමෙන් මේ වසරේ රුපියල් කෝටි 147ක් ඉතිරි වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පවසයි. ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නට විදේශගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සූදානමින්. අයවැයට එරෙහිව 4 වනදා සිට කඩින් කඩ වර්ජන සහ උද්ඝෝෂණ පවත්වන බවත් 15 වනදා මහා වර්ජනයක් සඳහා සූදානම් බවත් වෘත්තීය සමිතියක මුතුව පවසයි. ජෙනීවා කවුන්සිලයේ යටිඅරිමිනු හෙළකර ගැනීම යහපාලන ආණ්ඩුවේ වගකීමක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අභාව ප්‍රාප්ත වෙයි. දැන් ප්‍රවෘත්ති සවිස්තරව. ජනාධිපති දුරේ බලතල ඉවත් කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගනිමින් ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේ සහයෝගය ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 3 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. රජයේ සේවකයින්ට වසර 10කට වරක් වාහනයක් ගෙන්වා ගැනීමට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 3 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. උපරිම අවස්ථා 2කට පමණක් මෙම වාහන බලපත්‍රයේ සීමා වන බවද අවුරුදු 5කට වරක් බලපත්‍ර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට රජයට එකඟ විය නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. බස්නාහිර පළාත තුළ දැඩි වාහන තදබදයක් පවතින නිසා ඊට විසඳුමක් ලැබෙනතුරු වාහන සම්බන්ධව කළ ඉල්ලීමට එකඟ විය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ වියදම් කපා හැරීම නිසා 2014 වසරට සාපේක්ෂව මෙම වසරේ රුපියල් 147 කෝටි 60 ලක්ෂයක මුදලක් ඉතිරි කරගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
පසුගිය 3 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපති කාර්යාලය 2014දී උත්සව සංවිධානයට රුපියල් 33 කෝටි 50 ලක්ෂයක් වියදම් කර තිබෙන අතර 2015 වසරේදී එම වියදම රුපියල් 3 කෝටි 40 ලක්ෂයක් බවද ආමංගල උත්සවවලදී ශෝකය පළ කිරීමට රුපියල් 1 කෝටි 50 ලක්ෂයක් 2014 වසරේදී වැය කර අතත් 2015 දී ඒ සඳහා වැය කර ඇත්තේ රුපියල් 3,60,000ක් බවද සඳහන් කළේය. ජල බිල්පත් ගෙවීමට 2014 දී රුපියල් 4 කෝටි 40 ලක්ෂයක් වැය කර ඇතැයිද විදුලි බිල්පත් සඳහා 22 කෝටි 70 ලක්ෂයක් වියදම් කර ඇතැයිද කියා අග්‍රාමාත්‍යවරයා 2015 වසරේදී ජලය සඳහා රුපියල් 2 කෝටි 40 ලක්ෂයක් සහ විදුලිය සඳහා රුපියල් 9 කෝටි 10 ලක්ෂයක් පමණක් වැය කර ඇතැයිද සඳහන් කළේය. කාර්යාල උපකරණ මිලදී ගැනීමට 2014 දී රුපියල් 28 කෝටි 60 ලක්ෂයක්ද 2015 වසරේදී රුපියල් 5 කෝටි 30 ලක්ෂයක්ද වැය කර ඇත. දුරකථන බිල්පත් සඳහා 2014 දී රුපියල් 6 කෝටි 90 ලක්ෂයකි. ගොඩනැගිලි නඩත්තුවට රුපියල් 16 කෝටි 80 ලක්ෂයකි. 2015 වසරේදී දුරකථන සඳහා රුපියල් 4 කෝටි 50 ලක්ෂයකි. ගොඩනැගිලි නඩත්තුවට රුපියල් 13 කෝටි 20 ලක්ෂයක් වැය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය. යුද අපරාධ චෝදනා විභාග කරන විශේෂ අධිකරණය හමුවේ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට විදේශගත ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඉදිරිපත් වී ඇත. ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයින් කීප දෙනෙක් කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා ස්විට්සර්ලන්තයට පැමිණ පැවැත්වූ ත්‍රස්තවාදයට සහාය වන ප්‍රකාශ රැසක් තමන් පටිගත කර ඇත එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පසුගිය 3 වනදා පැවසීය. මේ සඳහා හිටපු හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහායද තමන්ට ලැබී ඇතැයි ඔහු පවසයි. මුලතිව් බංකරයක තිබී ද්‍රවිඩ සන්ධානය හා කොටි සංවිධානය අතර සබඳතා හෙළි කරන රහස් ලිපි රැසක්ද මෙම අධිකරණය වෙත යොමු කරනු ඇත. වත්මන් රජයේ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි ඇති ජනතා විරෝධී යෝජනා හකුලා ගන්නා අතුරු 4 වනදා සිට දිවයින පුරා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුල කඩින් කඩ වැඩ වර්ජන උද්ඝෝෂණ පැවැත්වෙන බවද ලබන 15 වනදා රජයේ සියලු ශේෂ්ඨවල වෘත්තීය සමිති දෙවැන්ත වැඩ වර්ජනයකට සූදානම්ෙන් සිටින බවද රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශ වෘත්තීය සමිතියක මුතුව 3 වනදා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් එහි කැඳවුම් කරු සමන් රත්නප්‍රිය, පෞද්ගලික බස්තාවකන් සංගමේ ලේකම් ගැමුණු විජේසූරිය, දුම්රිය තැපැල් රජයේ කර්මාන්ත මුද්‍රණාල, බැංකු රාජ්‍ය කළමනාකරණ සේවය ආදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයේ නිවෘත්ති සමිති නියෝජිතින් 30 දෙනෙක් පමණ සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා හමුදා සමාජික සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ ජිනීවා මානවහිකම් කවුන්සිලය කළ නිර්දේශයේ යටි අරමුණ හෙළි කර ගැනීම යහපාලන ආණ්ඩුවේ වගකීමක් යයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. රටක හමුදාවක් ප්‍රතිසංවිධානය කිරීමට පිටස්තර කිසිවෙකුටත් බල කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. ජිනීවා මානවහිකම් කවුන්සිලයේ මෙම දේශය සිදු කළේ සද්භාවයෙන්ද නැද්ද යන්න හෙළි කරගත යුතු ඇතැයි හෙතෙම සඳහන් කළේය. නමුත් රටේ තිබෙන තත්ත්වය අනුව 1,50,000ක හමුදාවක් සිටීම ප්‍රමාණවත් වුවද අතිරික්තය පවසා කවුරුත් ගෙදර යොයේ නොහැකි බවද ඔහු සඳහන් කළේය. ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා පසුගිය 3 වනදා අභාව ප්‍රාප්ත විය. 78 වන විහි පසු ඒ මහතා කලක් රෝග අතුරව සිය නිවසේ ප්‍රතිකාර ලබමින් පසුවිය. වේදිකාවෙන් රංගන චාරිකාව ආරම්භ වූ සුනිල් හෙට්ටිආරච්චි කලා ශිල්පියා පසුව සිනමාවත් පුංචි තිරයත් සිය ප්‍රතිභාපූර්ණ රංගනයන්ගෙන් වර්ණවත් කළේය. රූපවාහිනිය ශ්‍රී ලංකාවට පැමිණි මුල් අවදියේදී ලාහිරු දහසක් පළඟු මැණිකේ මැණික් නදිය ගලාබසී සහ යශෝරාවය යනි ටෙලිනාට්‍යවල රංගපෑ හැතෙම බෝඩිම නැමැති විකට ටෙලිය රංගපෑමත් සමග විකට රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත්විය. 1982 දී තිරගත වූ කඩුණු පොරොන්දු චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් සිනමාවට ප්‍රවිෂ්ඨ වූ හෙට්ටිආරච්චි මහතා විරාගය, කුලගය, මීහරකා මේ මගේ සඳයි වැනි සම්භාව චිත්‍රපටවලදී සිය රංගන දක්ෂතා විද්‍යාමාන කළේය. එමෙන්ම ද ජංගල් බුක්, මදර් තෙරේසා වැනි බටහිර චිත්‍රපට වෙනුවෙන්ද සිය රංගනය කළ හෙතෙම ගුවන්විදුලි නාටක විශාල ප්‍රමාණයකට දායකත්වයක් ලබා දුන්නේය. අභාවප්‍රාප්ත සුනිල් හෙට්ටිආරච්චි ප්‍රවීණ කලා ශිල්පියාණන්ගේ අවසන් කටයුතු ලබන ඉරිදා සවස 4ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත. ප්‍රවෘත්ති මෙතකින් සමාප්තයි. ඔබට සුවදායී දවසක්. ආයුබෝවන්. ශනිදා සාදය ත්‍රිතිපල සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය.
සේන සමරසිංහගේ නිල්ලසොයා චිත්‍රපටයට සරත් දසනායක සංගීතවත් කළ ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවරච්චි. මේ ගීතය යන අතරේ මම හිතන්නේ මේ ගුවන්විදුලියට රූපවාහිනී කැමරාවක් සම්බන්ධ කරන්න පුළුවන්කම තිබුණා නම් කැලුම් උදය ගෝවින්න අපට රංගපා පෙන්නුවා මේ දර්ශනයේ ගාමිණී ෆොන්සේකා කොහමද රංගපෑවේ කියලා. ඔව්. ඉතින් මම හිතන්නේ ඒ සොඳුරු අතීතය සිනමාව පිළිබඳ සොඳුරු අතීතය සමගින් අපි කැමති කැලුම් පාලිත මහිරත්න සමග කෙටි කතාබහක යෙදෙන්නට අපේ සිනමාවේ දැවන්තයෙක් පිළිබඳව. කැලුම් ඔබ සිනමාවට නැත්තම් රූපවාහිනී ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනකොට ඔබට හම් වෙනවා අති දැවන්තයෙක් මේ සිනමාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ. ඔහු තමයි ටයිටස් තොටවත්ත. අද අපි මේ පොඩි කාලේ වෙන් කරගන්නේ ටයිටස් තොටවත්ත පිළිබඳව කැලුම් පාලිත මහිරත්න කියන සිනමා අධ්‍යක්ෂවරයාගේ මතකය අවදි කරන්නට. අපි කතාව පටන් ගත්තොත් කොතින්ද අපි පටන් ගන්නේ? අයිබෝන් ජගත් අයිබෝන් උදය. ටයි මහත්තයා කියන්නේ ඇත්තටම මට මාර වීරයෙක්. මට රෙමේ මම හිතන්නේ ටයි මහත්තයා සිනමාව සහ රූපණයටත් වීරයෙක්. ඇත්තටම ඇත්ත වීරයෙක් වෙන්න කෙනෙකුට ලෙහෙසියෙන් බෑ. ඔහු ඕන විෂයක් තුළ වීරයෙක් වෙන්න නම් චණ්ඩියෙක් වෙන්න නම් චණ්ඩියෙක් වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ටයි මහත්තයා මේ විෂය ධාරාව ඇතුලේ ඔහුගේ පරිණත බව ඔහු විෂය ධාරාව තුළ තිබුණු ප්‍රවීණ බව නිසා මම හිතන්නේ මේ විෂය ධාරාව ඇතුලේ වීරයෙක් කියලායි මට දැනෙන්නේ. එතකොට ටයි මහත්තයා පිළිබඳ කතා කරනකොට නැත්නම් ටයිටස් තොටවත්ත කියන චරිතය කතා කරනකොට ඔබ සඳහන් කළ වචනය චණ්ඩියා. අපිට චණ්ඩිය අමතක කරන්නට බෑ. චණ්ඩියා චිත්‍රපටය තුළින් ඔහු ගාමිණී ෆොන්සේකා කියන දැවැන්ත චරිතය සමග වැඩ කරනවා. එතකොට ගාමිණී ෆොන්සේකා කියන දැවැන්ත චරිතයත් ටයිටස් තොටවත්තත් එක මොහොතක පොඩක් ඈත් වෙනවා. මේ ගැන ඔබට මතකයක් තිබෙනවද? ඔව් මට මතකයක් කියන්නේ මට ඒ කාලේ නෙමෙයි නම් ටයි මහත්තයත් එක්ක කරපු ඇසුරේ කියපු රස කතා ඇතුලේ සිද්ධියක් තියෙනවා. හැබැයි ජගත් මට ඒ සිද්ධියේ නිශ්චිතම තොරතුරක් නැහැ මගේ හිත ඇතුලේ. නමුත් ඒකේ වෙච්ච සිද්ධිය ටිකක් කියන්න අපොත් මොකද ටයි මහත්තයා හරි ග්‍රාම්‍යව රස කතා කියපු පුද්ගලයෙක්. මොකද සමහරලාට කැලුම් මායක කතා කරනකොට කිව්ව දේවල් වලින් මම තේරුම් ගත්ත දේ සමහරලාට ටයි මහත්තයා කියන දේවල් අපිට ගුවන්විදුලියේ කියන්නට අමාරු තරම්. ඒවා අශෝභන නෙමෙයි. නමුත් ඒවා හරි ග්‍රාම්‍යයි. හැබැයි ඒවා හරි රසවත්. ඒවා අපිට ඉඳගෙන රස විඳින්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපිට ඒක මෙහෙමයි කියලා මාධ්‍ය ඇතුලේ කියන්න පුළුවන් කියලා. හැබැයි ඒවා අතිශය රසවත්. ඔව්. එතකොට එක මොහොතක ටයිටස් තොටවත්ත කියන ඇසුරේදී ඔබ යම්කිසි අත්දැකීම් රසක් ලබා ගන්නවා. මේ අත්දැකීම් රස ලබා ගන්න අතරේදී ඔබ ඔහු පිළිබඳව රසවත් කරුණු ගොඩකුත් එකතු කරගන්නවා. අපි කැමති ඒ වගේ රසවත් සිදුවීමක් දෙකක් කතා කරන්නට කැලුම්. ඔව් ජගත් ටයි මහත්තයා කියන්නේ මේ හරි සුන්දර මිනිසෙක්. මම අවුරුදු 5ක් මගේ මේ මාධ්‍ය ජීවිතේ පටන් ගන්නේ මම ඔහුත් එක්ක සහ මගේ වෘත්තියේ වශයෙන් මම රූපවාහිනියට ගියාම මම පළවෙනියෙන්ම රස්සා පටන් ගන්න ටයි මහත්තයත් එක්ක යනකොට බොහෝ දෙනා කිව්වගේ දේ තමයි ඔයාට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ කියන එක. මොකද ටයි මහත්තයා කියන්නේ 1 නම් 2 තමයි. අයිත් ඒක එහා මෙහා කරන්න බෑ යත් එක්ක. ඒ නිසා වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියන්නේ හරියට වැඩ කරත් ටයි මහත්තයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ අපි ජීවිතේ ලැබපු ලොකුම පන්නරය සහ ඔහුට තිබිච්ච ලොකුම දේ තමයි ඔහුගේ තිබිච්ච පවර්ෂය. ඔහුට කිසි දෙයක් නෑ බෑ. ඔහුගේ ගීතයකත් ඒක ලිව්වා. නෑ බෑ කියන වචනේ ටයි මහත්තයා තුල තිබුණේ නෑ. ටයි මහත්තයත් එක්ක ගෙවන කාලේ හරි රසවත්. නිකම් දල වශයෙන් සිද්ධියක් වගේ කිව්වොත් ජගත් මම ටයි මහත්තයා ගාවට යනකොට ටයි මහත්තයාට විදීමේ අවස්ථාව පැරලයිස් වෙලා. නමුත් ඔහු ඒකෙන් කිසිසේත් අධෛර්යමත් වෙලා හිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ සියලු වැඩ කටයුතු කරා සාමාන්‍ය පරිදි. එක දවසක් අපේ රූපවාහිනියේ ලොබි එක ටිකක් දිගයි. අඩි 40ක් 50ක් නේද 60ක් විතර දිගයි. ඕක මැද්දෙන් ඇවිදලා යන්න ඕන ස්ටුඩියෝ එකට යන්න අපේ ඔෆිස් එකේ ඉඳලා. උදේ ළමයි ගොඩක් ඇවිල්ලා හිටිය එක දවසක් ලොබි එකේ. ඊට මහත්තයා උදේ හරි උදේට එහෙම හරි සුන්දර ටයි මහත්තයා තිබුණ හරි ලස්සන හිනාවක්. සියලු දෙනා ආකර්ෂණය කරගත හැකි ප්‍රසන්න චරිතයක්. ඔය කොයිඩක හරහා ඇවිදලා යන්නේ බොහෙලාට මම තමයි යත් එක ළඟින් හිටියේ කෙනා ඒ කාලේ. කාගේ හරි කරටක් දාන්න තමයි යන්නේ. මොකද හිමින් යනවා ටයිල් කරපු පොළවේ. ඉතින් උතරින් පඩිය නැගලා දවසක් මෙහෙම යන ගම මම කරටක් දාන් යනවා. දැන් ළමයි එහෙම ටයි මාමා කියනවා hina වෙනවා. ඉතින් මෙයාත් hina වෙයි කොහොමත් විනාඩි 5ක විතර ගමනක් ওই කොරිඩෝ එක හරහා ගියා එදා. ගිහලා එහා පැත්තට ගිහිල්ලා ටයි මහත්තයා මගෙන් අහනවා ඔබට හරි ආඩම්බර ඇති නේද කියලා. දැන් මට මේක එකපාරට තේරුන්නේ නැහැ. මම අහුවා මේ ඇයිටයි මහත්තයා කියලා. නෑ ඉතින් ටයිටස් වලටවත් උඹේ කරටක් දාගෙන ඔබට හරි ආඩම්බර ඇතිනේ කියලා
ඇහුවා. ඒ කියන්නේ මං කියන්නේ ඔහු හරි ඔහුගේ කතා ඔහු නිර්මාණය කරන දේවල් ඇතුලේ හරි අමුතු දේවල් තියෙනවා. ඉතින් එහෙම කියලා ඔහු hina වුණා. මම හිතන්නේ මේ අමුතු ගතිය තමයි ඔහු හඬ කැමීම් වලදී පාවිච්චි කළේ. ඔහුගේ දෙබස් හරි ප්‍රාණවත්. අමුතු දෙබස්. ඔබට මොකද හිතෙන්නේ? හරි ජගත් ඒක හරි. මොකද මේ මල්ලිකුඩ් ඩේස් කියලා සීරීස් එකක් ටයිම් මහත්තයා හඬ කැවුවා. මට මතකයි ඒකේ ප්‍රතිස්පාදකවර හැටියට වැඩ කරේ මම. ඒකේ ඔබට බැලුවා නම් මතක ඇති. අර එළුවෙක් විකුණන මිනිස්සෙක් ඉන්නවා ඒ කතාවක. ඒ කතාවේ මිනිස්සයා ඒ තමන්ගේ එළු පට්ටියක් තියෙනවා. එයින් එක කැලෑවේ ගිහිල්ලා හැමදාම මේ එළුව ටිකට මේ ආහාර දීලා හවසට ගෙදර යනවා කියන්නේ. ඒ කතාවේ හැටියට මේ සුද්දු මහත්තයෙක් ඇවිල්ලා ඉන්දියාවේ ගමක තියෙන ස්ටැචු එකක් ගලවගෙන යන්න හදනවා. මේ ওই වෙලාවක මේ එළුවා දැන් මෙයාත් එක මේ සුද්දා කරන කතාව දී යාට හිතෙන්නේ යාගේ එළුවෙක් ඉල්ලනවා කියලා තමයි යාට දැනෙන්නේ. ඉතින් යා එකඟ වෙනවා මේ එළුවා විකුණන්න. හැබැයි අරයා හදන්නේ මෙයාත් එක්ක කතා කරලා ස්ටැචු එක ගලවගෙන. අවසානයේ මෙයා එළුවා විකුණනයි කියලා හිතාන මෙයා එළුවා තියලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මෙයා රෑ කෑම කාලා ඔක්කොම ඉවර වෙලා ඉස්සරහා පිලේ වාඩි වෙලා ඉන්නකොට අර එළුවා ඇවිල්ලා බෑ කියලා සද්ද කරනවා. එතකොට ටයිම් මහත්තයා ඔකට වචනයක් දානවා. ඔබට බෑ කියලා කිව්වනම් මං ඔබව විකුණන්නේ නෑනේ බං කියලා. ඒව කවදාවත් පිටපතේ තීච්ච නෙවෙයි. නමුත් අර හඬත් එක්ක ඔහු මේ වචනේ දාලා මං හිතන්නේ ඒ මුළු කොටසෙම තීච්ච රසවත්ම කෑල්ල තිබුණේ එතන තමයි කියලා. නිසා ඔහු භාෂාව සහ මේ හුඟක් වෙලාවට ඔහු විදේශ චිත්‍රපටි හඬ කැවීමේදී අපේ භාෂාව බරපතල ලෙස අපට අවනත කරගත්තා කියන හැඟීම තමයි මට දැනෙන්නේ. ඔය එකම ඔහුට භාෂාව පිළිබඳ ඉතා ප්‍රවීණෙක්. ඔහු සිංහල භාෂාව පිළිබඳ අති විශාල දැනුමක් තිබුණා. ඔහු සිංහල භාෂාවට අලුත් වචන හඳුන්වා දුන්නා. සිංහල සිනමාවට අලුත් වචන හඳුන්වා දුන්නා. මට මතකයි අධ්‍යක්ෂ කියන වචනේට ඔහු අදියුරු කියන වචනේ එහෙම නිර්මාණය කරගත්තේ ටයිටොස්ටර්වත් මත. ඔබ කිව්ව කාරණේටම අදාළව මට කාරණයක් මතක් වෙනවා කැලුම්. සිංහල සිනමාවේ සැබෑ ළමා සිනමාව මම හිතන්නේ ඔහු හඳුනාගෙන තිබුණා. ඕ ජගත් දැන් මේ මෑත කාලේ වෙනකොට මේ ළමා සිනමාවක් කියන එක ලංකාවෙන් ගිලිහිලා යනවා. ළමා සිනමාවක් කියන්නේ ළමයි ඉන්න එකවත් ළමයි යොදවල කරන එකවත් නෙමෙයි. ළමයින්ට දැනෙන්න ඕන. මම දන්න විදිහට අපේ ළමා සිනමාවේ හෝ රූපවාහිනිය ළමයින්ටවත් බලන දෙයක් නෑ. ඒ තරමටම ඒක පිරිහිලා. දැන් හඳයා ගත්තොත් ඇත්තටම ඒකේ ළමයි මම දන්නේ ඒකේ පාවිච්චි වෙන භාෂාව පවා ඉතා වැඩි හිටි භාෂාව. උඹ බම්බලන් සියල්ලම පාවිච්චි කරනවා. හැබැයි ඒ කාලේ හැටියට ඉතාම ජනප්‍රිය ළමා චිත්‍රපටිය මෑත කාලෙත් හඳයා කියන්නේ ළමා චිත්‍රපටියක් හැටියට තමයි අපි තාමත් ගණන් ගන්නේ. ඒ මං හිතන්නේ ඔහුගේ නිර්මාණ ශක්තිය සහ ඔහු කොහොමද මේක මෙහෙම ගන්න කියන ශක්තිය ඇතුලේ තමයි ඔහු කරපු සියලුම රූපවාහිනී වැඩසටහන් ළමයි ග්‍රහණය කරගත්තා. මම හිතන්නේ පසු කාලීනව ඔහු සිනමාකරුවට වඩා වැඩිහිටි පරම්පරාවට වඩා ඔහුට ආදරය කරන ළමයි. ඒ තරමට ළමා වැඩසටහන් තුලින් ඔහු ආකර්ෂණය වුණා කියලා මම හිතන්නේ. ඒක අපිට එකඟ වෙන්නට පුළුවන් වෙන්නේ මොකද හඳයා කියන චිත්‍රපටය උදේ අපි බලන්නේ අපි කුඩා කාලේදී. අදත් ඒ පිළිබඳව සුන්දර මතකයක් අපේ හිතේ තියෙනවා හඳයා කියන චිත්‍රපටිය. ඒ ළමයින්ගේ සිත් තුළට එසේ රිංගන්නට නැත්නම් ළමයින්ට එසේ ආමන්ත්‍රණය කරන්නට ඔහුට එවැනි හැකියාවක් ලැබෙන්නේ කොහොමද කියලා ඔබට මොකද හිතෙන්නේ? මම දන්නේ ජගත හැබැයි දැන් මට තේරෙන්නේ දැන් ටයි මහත්තයා ගත්තොත් එහෙම ළමයින්ට ආදරය කරන එයාට ඉන්නේ එක පුතයි. ඉතින් දැන් මෙහෙම හුරතල් කරන දරුවෙක් නෙමෙයි අපිට දැනෙන විදියට. හැබැයි ඔහුගේ හිත ඇතුලේ ළමයින්ට මාර ආදරයක් තිබ්බා. සහ ඔහු මේ විෂය දැනුම ඉතා ඉහළින් භාවිතා කරා ළමා වැඩසටහන් නිර්මාණය කරේ. මම දැන් ඒක තමයි වෙන්නේ මේ කියන්නේ විෂය දැනුම මගේ තියෙන දේ කොහොමද ළමා වැඩසටහනක් කරන්නේ? කොහොමද චිත්‍රපටියක් කරන්නේ මිනිස්සුන්ට බලන්න. අද රටේ නැත්තේ ඒකනේ. චිත්‍රපටි හදනවා මිනිස්සුන්ට බලන්න බෑ. ටෙලි නාට්‍ය හදනවා ටෙලි නාට්‍ය මිනිස්සුන්ට බලන්න බෑ. දැන් ඔහු හදපු ටෙලි නාට්‍ය වුණත් රන් කහවණු වගේ ටෙලි නාට්‍ය කීපයක් ඔහු හදපු ටෙලි නාට්‍ය අතර ඒවා අපිට වෙනස් හැඩතල රන් දෙනවනේ. ඒ වගේ ඔහු හදපු ළමයින්ට කරපු සියලුම වැඩසටහන් ළමයින්ගේ මට්ටමේ ඉඳගෙන ළමයින් දැනුවත් කරන්න පුළුවන් විදිහට ඔහුගේ දැනුම යොදාගත්තා කියන එකයි මම විශ්වාස කරන්නේ. මම හිතන්නේ මෙතෙන්දි වැදගත්ම කාරණේ වෙන්නේ කලම ඔහු අතිශය සංවේදී පුද්ගලෙක්. මේ දැවන්තයා තුල හිටියා බොහොම සංවේදී පුද්ගලෙක්. ඔබ මා සමග කතා කරද්දී වරක් කිව්වා ඔබ එක්තරා ගීතයකට විශාල ලෙස ඇලුම් කළා කියලා. ඒ මතකය අවදි කරමුද?
ජගත් ඔව් ටයිම් මහත්තයා හරිම අතිශය සංවේදී. ටයිම් මහත්තයා බරපතල ලෙස මදු විත පානය කළා. ඒක ඊට පස්සේ තමයි ටයිම් මහත්තයා අවදි වෙන්නේ. ටයිම් මහත්තයන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මම ඒ වෙලාවේ. ඔහු රසවත් වෙන්නේ ඒ වෙලාවේ. ඔහු ටිකක් සැරට බීපු වෙලාවල් වලට කියවෙන ඔහු දැඩි ලෙස සංවේදී කරපු ගීතයක් අමරදේව ශූරන්ගේ මාමල පසු සෝහන් කොතේ ගීතය මට මතකයි. ඔහු හුඟක් බීලා ඔහුට ටිකක් සංවේදී වෙච්ච මොහොතක මේ ගීතය ඇහුනොත් සහ මේ ගීතය ඔහු කියලා ඇස් වලින් කඳුළු කඩා වැටිච්ච මොහොතවල් මට දැනුනොත් මැවිලා පේනවා ජගත්. එතකොට අද දවසේ මේ ටයිටස් තොරවත්ත කියන චරිතය තුළ අපි දකින සුවිශේෂී දේ තමයි කැලුම් ඔහුගේ තිබිච්ච අදීනත්වය. ඔහු කිසිම කෙනෙකුට හිස නැමුවේ නැති කලාකාරයෙක්. මෙවැනි කලාකාරයන් අද දවසේ බිහි වෙන්නේ නැත්තේ ඇයි? විෂය පිළිබඳ පෞරුෂයක් නැතිකම ජගත්. තමන්ට ශක්තියක් තියෙනවා නම් තමන් විෂය පිළිබඳව දැනුවත් නම් තමන් ඒ සම්බන්ධයෙන් සවිශක්තිමත් නම් අපි කවුරුත් නැමෙන්න ඕනේ නැහැ කාටවත්. ඇත්තටම මට මේ කියන්න බෑ අර ගොඩේ තියෙන කතාවක්. ඒ පෞරුෂය පිළිබඳ මට මතකයි මම ප්‍රේමදාස මහත්තයා ඔබ කෙනෙක් සම්බන්ධව රස කතාවක්. නමුත් ඒක මට මේ මාධ්‍ය හරහා කියන්න බැරි නිසා ඒවයි කාටවත් ඔහු දෙකට නැමුණු පුද්ගලයෙක් නෙමෙයි. මොකද ඔහුව කෙනෙක් සොයාගෙන ආව මිසක් ඔහු කවුරු සොයාගෙන ගියේ නැහැ. ඒ තරමට ඔවුන් මේ විෂය ධාරාව ඇතුලේ බල සම්පන්නයි. සන්නද්ධයි. ඒක නිසා ඔවුන් බයක් තිබුණේ නැහැ. ඕන කෙනෙකුට කෙලින් කතා කරන්න පුළුවන්කම තිබ්බා. ඒකයි මම දැන් ටයිම් මාත්‍යල වගේගේ තිබිච්ච සුවිශේෂකම. දැන් අද මම දන්නේ ඇයි අපිට මෙහෙම උනේ කියන එක. මම හිතන්නේ අපි නැවත කලාකාරයෝ හැටියට නැවත කල්පනා කළ යුතු දෙයක් තමයි ඇයි අද එහෙම නොවෙන්නේ කියලා. විෂය සම්බන්ධයෙන් දැනුවත් වීම, තමා කරන ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් වීම සහ ඒ පිළිබඳව අභිමානයක් ඇති කර ගැනීම මම හිතන්නේ හැම කලාකාරයෙක්ම විසින්ම කරනු ලැබිය යුතු දෙයක්. ඉතින් අද දවසේ මේ කෙටි පිටසඳරට සහභාගී වීම පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රූපවාහිනී වේදී කැලුම් පාලිත මහිරත්න අපේ හිතවතාට බොහොමත්ම ස්තුතියි කැලුම්. ඔබට බොහොම ස්තුතියි. මේලොව යම් කිසිවකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගිරාමය හඬින් මට කියාවි මාමල පසු සොහොන් කොතේ දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව නන්නානුනනා ඔබගේ නන්නානුනනා ඔබගේ අකුරින් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව අද සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අද සඳ බැසගෙන යන සඳ රැහි හඬන රැව් අතරින්
ගීරාවය යාන්තමින් මත ඇසේවි එතකොට ගීරාවය යාන්තමින් මත ඇසේවි SMS අදහස් කැටියෙන් ඔනිතින් අද දවසෙත් අපේ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔබ ගැන කතා කරන්නටයි මේ සූදානම. අපි හැම විටම මතක් කළා facebook.com/shanidasadaya facebook.com/shanidasadaya අපේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්නට කියාත් 0433 438 535 අපේ දුරකථනය ඔස්සේ අපට අදහස් දක්වන්නටත් කියා. මොකද මේ අදහස් අපි හැම විටම සැලකිල්ලට ගන්න නිසා. අද දවසේ අදහස් දැක්වූ කීප දෙනෙක් ඉන්නවා. මට වරින්වර අදහස් දැක්වූ දොඩංගොඩ මහත්මයාට ස්තුතියි. නන්දසිරිද සිල්වා මහත්මයාට ස්තුතියි. එකම සමන් රංවල මහත්මයා විශාල අදහස් ගොඩක් දැක්වුවා වැඩසටහන පිළිබඳව. ඒ අදහස් අපි සැලකිල්ලට ගන්නවා. මොකද ඒ අදහස් පිළිබඳව අපේ දැනුවත් වීමක් තිබෙනවා. ඒ නිසා සමන් රංවල මහත්මයාට මතක් කරන්න කැමතියි. ඔබේ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි. ඒ අදහස් අපි සැලකිල්ලට ගන්නා බව. හැලමි සුමිත් කුමාර නරේවරන්හි නිෂාදි ඔබටත් ස්තුතියි. ජයසිරි අතුරලිය මහත්මයා එයාපෝට් වෙස්ට් සිට අපට දැක්වූ අදහස් අපි විශේෂයෙන් සැලකිල්ලට ගන්නවා. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. ඒකම හැමදාම අපට සවන් දෙන හැලම්හි අශෝක ඔබේ කෙටි පණිවිඩයත් අපට ලැබුණ අශෝක. ඒ පණිවිඩය අපි අදාළ අයට යොමු කරන බවත් දන්වන්නට කැමතියි. මෙන්න මේ වගේ කෙටි පණිවිඩ, මෙන්න මේ වගේ දැන්වීම්, මේ වගේ අදහස් දැක්වීම නිසා අපි කලිනුත් කිව්වා වගේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට අපිට ඉඩකඩ ලැබෙනවා. ඉතින් අද දවසේත් සමුගෙන යන්නට කාලය හරි උදේ මං හිතන්නේ. අපිට ලැබී තිබෙන කාලය අනුව අද දවසේ අපට මට හිතෙන ඇති වැඩසටහන ප්‍රචාරය කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමති අද මෙතනින් සමුගෙන යන්නට මේ මොහොතේ. අද දවසේත් මට සහාය දක්වා උදය ගෝවින්න මගේ හිතවතා. ඒකම අද අපට එක්වුණු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න ඔබටත් ස්තුතියි. නැවත ලබන සතිය හමුවන තෙක් ඔබෙන් සමුගන්නා මා මේ වැඩසටහන සම්පාදනය කළ ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබට සුබදායක සතියක්. වසන්තයේ අග හමුවෙමු සුඳුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් ගියම් ලාසඳනගේනා හෝරාවේ ගිමන් නිවන්නට ජීවිතේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු එය අප නොවී පමා පියවර මැන යමු යොදුන්ගෙවා වසන්තයේ අග හමුවෙමු සුඳුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් වියම් ලාසඳනගේනා හෝරාවේ
හැරලමු අපි දෙහදේ ඉනහෙමු පෙර අප පැතුූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ